මානොවන මම නොවන මම සුබම සුබ සන්ධ්‍යාවක් ප්‍රිය සංගීත ප්‍රේමී මිතුරියනි ඉතින් ඔබට අපට හුරු පුරුදු මියුරස මතක සිද්ධි ජවනිකා ආවර්ජනය මනරංජනය කරන ජීවිත සටහන් ගීතවත්ව බෙදා හදා ගන්න සිකුරාදා අපේ හදවතේ නවාතැන මානවන මම අපේ රසික සනුහරය වෙනම එකක් එතකොට ඔවුනොවුන්ගේ දෛනික චර්යාවේ කොටසක් අපි ඒ බව හොඳටම දන්නවා. ඉතින් මේ ප්‍රාසංගික අත්දැකීම මේක අපි අද අත්විඳින්න සැරසෙන්නේ ශ්‍රී ලංකාවේ තවත් ප්‍රවීණම කලා ශිල්පියෙක්ගේ රස දෙන හදෙහි රසකාමීත්වය සොයන්නට. වෘත්තීය වේගරිද්ම ගායකයෙක් කවුරුත් කැමති චරිතයක්. අපේ ජීවන විෂයන් තම ගායන තේමාව බවට පෙරලාගෙන අපිත් එක්ක නිරතුරුවම සැරිසරන සුමිතුරු පරිණතෙක්. අඩසිය වසක් පුරා අපිව ඔබව මාව පින වූ ඔහු අද ස්වකීය අතීතය සිහි ගන්වන ගමන් ඔහු කැමති ගීත සප්තකය අපිට ප්‍රදානය කරන්න අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි අද අපේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ධනපාල උඩවත්ත. අයිබෝන් අයියේ. අයිබෝන් කෙරුවා. ඉතින් කොහොමද මේ කාලේ කියලා අනිවාර්යෙන් අහන්න හිතෙනවමනේ දුක සැප ਵਿਚාරන්න පටන් ගත්තම ගෙදරට වෙලා ඉන්න සිද්ධ වෙච්ච නිසා මොනවද යාත්‍රා කරේ? මේ කාලේ ඉතින් ටිකක් අපේ රටේ භයානක තත්ත්වයක්. නමුත් අපි ඊට පෙර හොඳ කෙලිලොල් සංගීත කලා ශ්‍රේෂ්ඨයේ ගොඩාක් අපේ කලාකරු අපි ඔක්කොම සතුටින් හිටපු කාලයක්. දැන් ටිකක් කල්පනා කරන්න ඕන වෙන කාලයක්. ජීවත් වීමේ පරමාර්ථය මත සංගීතය මත නෙවෙයි ජීවිතයේ ගෙන යාමේ ජීවිතේ බේරා ගැනීමේ පරිශ්‍රමයක් තමයි මේ කාලේ තියෙන්නේ. හොඳයි. මේ ගීත ටික කොහොමද තෝරගත්තේ? මේ වගේ වැඩසටහනකට ආපු පළවෙනි වතාවද? මම මීට පෙර මගේ පුතා සමග ගෑනුලිවත්ත ලේ සහ ලය වැඩසටහනට මම හිටියා. ඒ ගායනා කරේ ධනපාල අයියගේම ගීත. ඒ ගීත මගේම ගීත. මේක මේ වැඩසටහනට මම එද්දි මම මේක මට මීට පෙර චින්තකමල්ලි ආර්දනා කළා ඉන්න කියලා. ටිකක් මේ සින්දුවල මං ගීතවලට බය නෑ. ඒවා ගායනා කරපු සමහර ශිල්පීන්ට මම බයයි. ඒ තරම් ඡන්දි යුගයක් තිබුණා. අපේ කලා ශාස්ත්‍රයේ මං කියන 70 ගණන් වල ඒ වේදිකාවකට නගින්නත් බය කාලයක්. ඇදලා දාන ගතියක් තිබුණා වේදිකාවෙන් බිමට. එහෙම ආපු ගමනක් තමයි මේ අද මේ ගීත හත තෝරගනිද්දි මං ටිකක් පුතාටත් කිව්වා පුතේ මට බෑ මේක ආයෙත් කියලා මේක කැන්සල් කරන්න ආයෙත් මං try කරා. මොකද ගීතයට අසාධාරණයක් කරන්න හොඳ නෑ. මොකද මේ ශිල්පීන් වටිනා වස්තු සිදු හතම කියලා දෙන ගායක ගායිකාව දිහා බැලුවම ඉතින් සමහරක් ගෙන්නේ කෙනෙක් දෙන්නේ පමණ මට ගීතේ වේදිකාව හදාගන්න උදව් කරපෑ බැන්නට කොච්චර තර්ජනය කළත් අද මට සින්දු 800ක් පමණ ගායනා කළ තියෙනවා කියලා ඉතින් ඒගොල්ලන්ගේ අවවාද තර්ජන නිසා මම ටිකක් හැදුනා. මට කියලා සින්දු ගොඩාක් තියෙනවා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන මේ වෙලාවේදී. ඔව්. ඔබ පළවෙනි තෝරගන්නේ අපේ ජෝතිමත් ජෝතිපාලගේ ගීතයක්. ජෝති කියන්නේ ඉතින් ජෝතිමත්ම තමයි. ජෝතිපාල නැති වෙලත් අදත් ජනප්‍රියයි ජෝති. ජෝතිපාල මහත්මයාත් එක්කත් මම වේදිකාවේ ඒ කාලේ 80 70 ඉඳලම එක බස් රථේ අපි ගමන් කළා. ඉතින් මට වඩා ප්‍රවීණෙක් ජෝති කියන්නේ. ජෝතිපාල, මොගඩිම්බෙක්, විල්ටන් පෙරේරා, එතකොට ප්‍රඩී සිල්වා, මොරිස් දහනායක, සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න, රුක්මනී දේවිය, එතකොට ධර්මදාස් මල්පොල. මේ ශිල්පීන් යන බස් එකේ ඒකට ඒ බස් එකේ මාත් ගියා. අපි ඉතින් බට්ටෝ. අපි ඉතින් ගණන් ගන්නෙත් නෑ. වේදිකාවට ඉන්නේ හැබැයි එදා කියන්නේ තනුගේ සින්දු තමයි. අපේ කියලා සින්දු තිබුණ නෑනේ කැලු මේ කාලේ. ඉතින් මම හිතනවා මගේ ජීවිත ගමන් මං ආපු මේ කාලේ දිහා බැලුවම මට හරි මේ සින්දු හත දිහා බැලුවම මාව ගොඩාක් තිරියන් කළා. මම දන්නේ මට ඒක සතුටක් ජීවිතේ වාසනාවක්. විමලදාස් පෙරේරා මේක රචනා කොට තිබෙන්නේ ඔහු තමයි ඔය පුන්සෙන්ද හිනෙන්නේ වගේ ගීතත් රචනා කරලා තියෙන්නේ. ඉතින් අපි ඔහුව මේ මොහොතේ ඉතාමත් ආදරෙන් සිහිපත් කරනවා. තරමක් රෝගාතුරව ඉන්නේ. මොකද වය වෘද්ධ නිසා. අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා විමලදාස් අයියේ අපිත් එක්ක බොහොම කිට්ටුවෙන් කටයුතු කරා. විශේෂයෙන්ම 80 දශකයේ 90 දශකයේ කාලේ ඔහු ප්‍රචාරක මාධ්‍යයේ සැරිසරුවා සෑහෙන කාලයක්. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ ගීතයක් තමයි ධනපලයේ ඉස්සෙල්ලාම තෝරගෙන තියෙන ප්‍රේම මිතුරියනි. මම දන්නවා ඔබ අඩ අන්ධකාරයේ ඉන්න වග. නමුත් මේ ගීතේ නම් මා ඉන්නේ අන්ධකාරයේ දැන් කියලා තමයි ජෝතිපාලයන් කියන්නේ. හරිම මధుර ගීතයක්. මේක මේ හින්දි තනුවක් අනුව
නිර්මිත එකක්. මේ හා සමාන තව ගීතයක් තියෙනවා මොහිදින් බෙක් ගායනා කරපු කොහෙදෝ යන්නේ මගේ සිතේ කියලා. ඉතින් අද එච්.ආර්. ජෝතිපාලයන්ගේ මේ ගීතෙන් ක්‍රියාදර මිතුරුනි අපි ආරම්භ කරමු. මානවන මම අද ශිල්පියා ධනපාල උඩවත්ත. ඕහෝ හා 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 ඕහෝ ඉවසන්න බැහැ මේ තරම් ආදරේ සෑමදා උනාසුම් විඳගන්න වේදනාවෙන් මා ඉන්නේ අන්ධකාරේ දැන් ඉවසන්න බැහැ මේ තරම් ආදරේ සෑමදා උනාසුම් විඳගන්න වේදනාවෙන් මා ඉන්නේ අන්ධකාරේ දැන් මාසදෝ මාලිගේ පනවගේ රැකබලා ආදරෙන් සෑමදා ඇයි ඔයා ගෙනගියේ විඳදරා ඉන්න බෑ මාහිතේ වේදනා දරා ඉන්න බෑ මා හිතේ වේදනා මා ඉන්නේ අන්ධකාරේ දැන් ඉවසන්න බැහැ මේ තරම් ආදරේ සෑමදා උනාසුම් විඳගන්න වේදනාවෙන් ඔබ නිසා මැහෙලූ කඳුලැලි දිනපතා සාගරේ වාගෙන දියසුලි එයිනගා වාඩුකා කතරෙන්ම එන්නෙමි ඔබ පතා වාලුකා කතරෙන්ම එන්නෙමි ඔබ පතා මා ඉන්නේ අන්ධකාරේ දැන් ඉවසන්න බැහැ මේ තරම් ආදරේ සෑමදා උනාසුම් විඳගන්න වේදනාවෙන් මා ඉන්නේ අන්ධකාරේ දැන් ඉවසන්න බැහැ මේ තරම් ආදරේ සෑමදා උනාසුම් විඳගන්න වේදනාවෙන් මා ඉන්නේ අන්ධකාරේ දැන් හොඳයි එතකොට
මේ ඔය ගීත 800 අතුරින් ධනපලයිගේ මේ බැලුවම මෑතකදී බෙහෙවින්ම ජනප්‍රිය ගීතය මං ඉතාලියේ තනි වුණා. දැන් බොහෝ දෙනෙක් අහන එක මේ දැන් කතා කරලා ඇහුවා මේ අද වැඩසටහනට කවුද ඉන්නේ මං කිව්වා ධනපාල උඩවත්ත. එයා ඉතාලියේ නේද පදිංචි කියලා ඇහුවා. අපේ ශිවංක පීඑස් කියලා මල්ලි කෙනෙක් මේ ඕස්ට්‍රේලියාවේ. මම ඉතාලියේ නම් පදිංචි නෑ. මම රටවල් 57ක් විතර සින්දු කියන්න ගිහිලා තියෙන ප්‍රසංගවලට. ඒක බිස්නස් නැත්තම් ව්‍යාපාර දරුවෝ බලන්න එහෙම ගියම මම අපේ රටවල් ගියේ සංචාරකෝ සින්දු කියන්නම ගිය සංචාරක. ඒ කියන්නේ ප්‍රසංග සඳහා. ප්‍රසංග. ඉන් දෙකක්ම ඉතාලිය. 2014 ඉතාලියට ගියා මම සින්දු කියන්න අසංක ප්‍රේමන්ත පීරිස් මහත්මයායි මායි. එතුමා දන්නවා මේ සින්දු හදන්න මම වෑයම් කරපේටි ඔය මාසෙකමාර තුල ඉතාලියේ ප්‍රසංග 8ක් සඳහා ගියා. ඉතින් කැලුම් මේ ප්‍රසංග 8ට යද්දී මේ ඔය කියන වීදි මාර්ග සිසිලියා දූපත් වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා වගේ පල්ලි රෝස කුසුම පල්ලිය සන්ත අන්තෝනි පල්ලිය එඩ්නා දියකන්ද මොකද ගිනිකන්ද මේ දේවල් ඔක්කොම ඉතින් පහු කරන් තමයි මේ ගමන යන ගමන් යන වාරයේදී මේවා ලියුණා පෑනින් සිරිකුසා සිසිලියා දූපතේ කතානියා ජෙනෝවා මෙසිනා ඔබට මා රැවටුණා ඒවා දිහා බලනවා ආසයිතන ලස්සනයි රැවටෙනවා වෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා ප්‍රන්තෝ මං ඉතාලියේ තනි වුණා ඉතින් සින්දු ලියාගෙන ඇවිල්ලා මේ සින්දුව අරන් ලංකාවට ආපු ගමන් පුතා තමයි ගෑනුරු අත්තමගේ පුතා එයා අතර දුන්න මේ කොළ කෑල්ලක් පුතා ලස්සනට මේක උපදාලා සංගීතය හසුරවලා ඉතින් මට අද වේදිකා තලයේ මම තාමත් මේ සින්දුවත් තාම ජීවමානව තියාගෙන ඔය ගෑනු කොහෙද දැක්ක තඳුනන්න පුළුවන් මං වගේ දෙකක් විතර උසයිනේ ඒකින්ද දැන් වර්තමානයේ අපේ ජිප්සි සුල්ලාගේ මේ ප්‍රධාන ශබ්ද ඉංජිනේරුවා මේ මං ඉතාලියේ තනි වුණා කියලා ලිව්වේ ඇයි තනි වුණා කියන්නේ කිසිම තනියක් නැහැ ඉතින් අසංකත් ගියව කොහොමද තනියක් නැහැ මොකද හිතරම් පුරතල් මිනිස්සෙක් අසංක කියන්නේ තනි වෙනවා කියන්නේ ඉතාලියේ ඉතින් ඒක මගේ ෆස්ට් ටුවර් එකනේ 2014 ගිය ගමනේදී ඔක ඉතින් ඉතාලියේ 2017 ඊට පස්සේ ගියේ 2014 දී මං ඉතාලියේ ඉතින් මට මගේ පරිසරයේ තිබුණේ නැහැ මට. අපිට ලංකාවේ තිබිච්ච ගම් පළාත් මගේ මොරටුව ඒවා නෙවෙයි ඒක. ඒ ගම් තියා බැලුවමත් අතරමං වෙන ගම් ටිකක් තිබුණේ නම් ටික. නම් කියලත් මාත් අතරමං වෙච්ච ගතියක් තිබුණා. ඔය යන සංචාරයේදී ඔය ප්‍රසංග වටටම අපි ගමන් කරනකොට මාර්ගවලදී මේ ඔක්කොම දකිනවා මං. මිලානෝ සීතලම කාලේ ගියේ මං. ඉතින් මේක නිකම්ම මැවුණා හිත ඇතුලේ. මම දන්නේ මාව මේ අවුරුදු 51ක් දැන්ට සින්දු කියලා ඉවරයි. ඉතින් ඒ කාලෙදි මම ආයෙ පාරක් ගේන්න දඟලපු දෙවිලක් මේක දෙවියන්ගේ ආශිර්වාදයක් වෙන්න පුළුවන් මේ ඉතාලියේ. තනි වුණා. අපි 2014 ගායනා කරලා දැන් මේක මේ මාර ජනප්‍රියනේ මං හිතන්නේ. මේ තමයි දැන් තමයි ජනප්‍රිය දැන් ගොඩාක් ඉල්ලනවා. ඉතින් මගේ පුතත් මේක පොඩ්ඩක් ගායනා කරමු අපි. ඔව්. අන්න මයික්‍රොෆෝන් එක ගන්න. ඒකේ මං කොටසක් කියන්නේ. ඔය කොටසක්. අර මුල ටික තමයි මේ හිතන්නේ මේ ඔක්කොටම පපුවට වැදිච්ච ටික. සිරිකුසා සිසිලියා දූපතේ කතානියා ජෙනෝවා මෙසිනා ඔබට මා රැවටුණා බෙරෝනා මරීනා කර්මෙලා තෙරේසා ප්‍රන්තෝ මං ඉතාලියේ තනි වුණා කොම මං ඉතාලියේ තනි වුණා පැදුවා මෙත්විලේ සෙදුවා පවුජලේ පාදුවා පල්ලියේ අන්තුනි මුනිදිලේ බ්‍රෙසියා නගරේ රෝස කුසුම පල්ලියේ රෝමි වතිකානුවේ සිහින දේවතාවියේ ඉතාලියේ පීසා කුළුණ හමු වුණා හරිම ලස්සනයිනේ මම පුදුම වුණා මතර මේ මුල් පටිගත කිරීමේදී මේ ගිටාර් ගහපු ප්‍රකාශ් රණසිංහ ඔව් මේ සින්දුව කියනකොට අනිවාර්යෙන් ප්‍රකාශ් මතක් වෙනවා. මොකද අපේම ශබ්දාගාරයේ ගෙදර තියෙන පුතාගේ ශබ්දාගාරයේ ප්ලස් මයිනස් ස්ටුඩියෝ එක ඒ ප්‍රකාශ් ඇවිල්ලා මේකට පුදුම ධෛර්යයක් දීලා සින්දුව එයාගෙත් දෙන්න සාකච්ඡා කළා මේ ගීතයට වුණා බහඬ මෙවලම් යොදාගෙන අද මාව ඉහළටම දාලා තිනවා. පුතත් මේ සින්දුව කැලුම් එයාගෙත් වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඒකත් එයාත් මේ සින්දුවම අපව වෙනස් විදිහකට දැන් ගැලපෙන විදිහට කිව්වා. හොඳයි. ඊළඟ ගීතේ මොකක්ද තෝරගත්තේ මේ ඊළඟට පුංචිරිසල්සනේ මේ කාන්තා ගීතයක් ගායිකාවගේ ගීතයක් තෝරගෙන තිබෙන්නේ. කල්පිට අපේ
දිවංගත හේමසිරි හල්පිටියන් රචනා කරලා තියෙන්නේ අපේ අති දක්ෂ සංගීතවේදී සරත් යල්විස්ගේ මధుර තනුවක්. ඒක සින්දුව මොකක්ද? පුරහඳ ලෙස ආ ඔබ සමකල මගේ මුහුණේ. ඔව්. මේක තෝරගත්තේ. පුරහඳ ලෙස ඔබ සම කළ මගේ මුහුණේ මේ ගීතය ගායනා කරන ගායිකාව මායා දමයන්. මායා දමයන්තිය. මම හිතා ඇත්තවස්ම දමයන්තියක්ම තමයි. මොකද ඒ තරම් දක්ෂ ශිල්පිනියක් ඇය චිත්‍රපටි ගණනාවක මම අහලා තියෙනවා, චිත්‍රපටි බලලා තියෙනවා. එතුමිය ගීත ගායනා කරපු එතුමගේ සහෝදරියත් අනෝජා බීරසිංහ මගේ දන්න තරමින්. ඇයත් චිත්‍රපට නිලියක් වශයෙන් මේ තුමියගේ මායා දමයන්තිගේ දස්කම් ගොඩාක් මම දැකලා තියෙනවා. එයා විතරක් නෙවෙයි එයාගේ අක්කා කෙනෙක් තව හිටියා ඉන්ද්‍රා ජයන්ති. එතකොට දයාබර දියණිය මියගේ ඒ දියණියක් දක්ෂ ශිල්පිනියක් සින්දු කියන්න පුළුවන්. ඉතින් මට හිතුණා මේ එයාගේ ගීත ගොන්නේ දවසක් මේ මට අපේ මේ නාලිකාවෙම ගීතයක් ගායනා කරන ආර්දනාවක් ලැබුණා. ඒ චින්තකයෙන් වෙන්න පුළුවන් මට මේ මෙතුමියත් එක්ක මේ යුග ගීතයක් ගායනා කරන්න කියලා. මම කොටසක් ගායනා කරා. මේ ගීතය තමයි තෝරගත්තේ. ඒකයි මම මේක තෝරගත්තේ. ඒ මායා දමයන්ති ෆැමිලි එකටම පවුලටම උපහාරයක් වෙන්න. කියනවා හැබැයි හරියට මං කියයිද දන්නේ නැහැ. try එකක් දීලා කියමු. අපි අහලා බලමු. හොඳයි. එසේනම් අපි පුරහඳ ලෙස ධනපාල උඩවත්ත අපේ ජ්‍යෙෂ්ඨ ශිල්පියාගේ අහලා බලමු. පුරහඳ ලෙස ඔබ සමකල මගේ මුහුණේ නලලතමා සිත්තම් කළ කුංකුම තිලකේ ඔබ දුටු ලස්සනයි බොඳවීමකුණේ පෙරලෙස පැහැබර නැතිවද නලලේ තිලකේ ඇසුරෙන් මිදීලා ඔබ සමුගෙනදෝ මිහිරෙන් මිරීලොව මිහිරිවේදෝ ඇසුරෙන් මිදීලා ඔබ සමුගෙනදෝ මිහිරෙන් පිරීලොව මිහිරිවේදෝ ඔබ සිටු කුමරියකට බහදුන්නාදෝ මට පිටුපායගේ අතිනත පුරහඳ ලෙස ඔබ සමකල මගේ මුහුණේ නලලතමා සිත්තම් කළ කුංකුම තිලකේ ඔබ දුටු ලස්සනයි බොඳවීමකුණේ පෙරලෙස පැහැබර නැතිවද නලලේ තිලකේ ඔබගෙන් බියෝවී ලොව මාතනිවේදෝ හිතමා විකල්වී අසරණ වේදෝ ඔබගෙන් බියෝවී ලොව මාතනිවේදෝ හිතමා විකල්වී අසරණ වේදෝ මගේ සිත තුළ කරපෙන දුක දන්නේදෝ එය මා කෙලෙසක ඉවසා පුරහඳ ලෙස ඔබ සමකල මගේ මුහුණේ නලලතමා සිත්තම් කළ කුංකුම තිලකේ ඔබ දුටු ලස්සනයි බොඳවීමකුණේ පෙරලෙස පැහැබර නැතිවද නලලේ තිලකේ ඔබතුටු ලස්සන ඇයි බොඳවීමැකුණේ පෙරලෙස පැහැබැර නැතුවද නලලේ තිලකේ. මේ මායා දමයන්ති මිට පෙර ආතු ඇවිල්ලා දවසක අපිත් එක්ක මේ අපේ රසික රසිකාවන් වෙනුවෙන් ගායනා කළා ගියා. ඇය කැමති ගීත හතක් ධනපාලයි. ඒක නිසාම සංජීව සිරිවර්ධන වැලිගම ඉඳන් අපිට සටහනක් ලියනවා.
මායා දමයන්ති කියන්නේ අපේ නැන්දා. අනෝජා වීරසිංහ කියන්නේ අපේ ලොකු නැන්දා. අපි තුන්වෙනි පරම්පරාව. පරණ අතීත ආවර්ජනයක් කරන්න වැලිගම පැලෑන හා සම්බන්ධ මතකයන්. හැබැයි මම කවදාවත් නැන්දලාව මුණ ගැහිලා නැහැ. ඒ කියන්නේ හම්බෙලා නැහැ සංජීවට. අපේ සීයා විලියම් සිරිවර්ධන ජෙලඩීන් සිරිවර්ධනගේ මල්ලි. ඒ කියන්නේ මේ ඥාතිකමක් ඔන්න අලුත් කළ දුන්නා මායක්කේ මේ බලන්න මේ සංජීවට හොයාගෙන කතා කරන්න. එයා බලාගෙන ඉන්න මොකද මම කියන්නේ හරි ආසයි අපේ නැන්දලා කියලා කියන අනෝජක්කට හරි මේ ඉතින් අපි ඒ වගේ දේවලුත් මේකෙන් කරන්න පුළුවන් වීම ලොකු සතුටක්. සේවයක්. හොඳයි අපි පළමු විරාමයට යනවා. අපේ ධනපාල උඩවත්තයන් සමග අද දවසේ අපි ඔහුගේ ප්‍රියතම අතීතය සිහිපත් කරන්නේ ගීතෙන්. පළමු විරාමයට අවසර දෙන්න නැවතත් අපි නාද සමග ඔබේ නිවසට තකහණි එනවා. නොවන මම අද මානෝන මම ඔබ දන්නවා කවුද කියලා අපිත් එක්ක ඉන්නේ ධනපාල උඩවත්ත. ඉතින් ධනපාල උඩවත්ත කියන චරිතය හැබැයි මේ එකවරම අතීතයට ගියොත් ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ගේ ශානරේ ගායන ශිල්පියෙක්. එතනින් තමයි මේ පැන නගින්නේ ඔබ. ඔබත් මං හිතන්නේ නිහාල් නෙල්සන් තව කීප පොලක්ම නේද? මම සංගීත ශාස්ත්‍රයේ අද මේ තන ඉන්නවා නම් මගේ ගීත කලාවේ මං ගීත මුල්ම ගීතය ගායනා කරේ 68 කියයි මිහිරි කතා විතර රසට ගොතා ඒ සින්දු රචනා කළේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ. ඒ පැත්තම කෙනෙක් නේද? ඔව් සමන් ඇවිල්ලා එතකොට පරත්තේ පානදුර පරත්ත දැන් ඉන්නේ අගුලානේ. ඊට පස්සේ සමන් දැන් මේ මොරටු අරටුවක් දලපාලාගෙත් නේ? මම මොරටුවම තමයි ඉතින්. ඉතින් එතකොට ඉන්පස්සේ මං ගායනා කරා 70 ඈනීල වරල පීරලා අපේ කරුණාරත්න අබේසේකර ශූරීන්. මේ සින්දු දෙකම ලියා දුන්නේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ කරුණාරත්න අබේසේකර. හැබැයි ගීත දෙකෙන්ම තනු මගේ. තාල මගේ. ගීතයේ අයිතිවාසිකම් තෝරන්න ගියොත් එහෙම ඉතින් මං සින්දු කිව්වටත් තනුවටත් එන්න ඕනේ. සංගීතය ඊට පස්සේ යන්න ඕනේ. ඒව නීති දැන් තියෙන වෙනස් වෙලා. ඒව හදාලා දුන්නොත් එහෙම එන්න ඕනේ. එහෙම එන්න වෙනවා. නැත්නම් අසාධාරණයක් ගායකයාට වෙනවා. ඉතින් මම හිතනවා මේ ගීත දෙකේ තනු දෙක ගන්න. මේක අද මම හිතනවා මාව එතනට ගිනිච්ච තැනට යන්න එපයි. ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර්ලාට මම දන්නේ එතුමාව මම අහලා තියෙනවා දැකලා නැහැ. ඒ කාලේ මගේ ඉස්කෝල කාලෙන් පස්සේ මම අවුරුදු 18ක් අනේ ඉස්කෝල මොනවද කියලා කියන්නකෝ ධනපාල. ඒ කාලේ ඉතින් සංගීතයම තමයි ඉතින් විභාගේ පේල් වෙනකන් සින්දු කිව්වා. ඒ කියන්නේ මොකද්ද විභාගේ ෆේල් වෙච්ච? අජි ආපස්ස සාමාන්‍ය පෙළ විභාගේ විශිෂ්ට ලෙස පේල් වුණා. පාස් වුණේ වැඩ දෙකයි. සංගීතය පාස්. සිංහල භාෂාව සිංහලෙක් වශයෙන් සිංහල භාෂාව සමත්. මේ විෂයන් දෙක මම පාස් වුණා. අනිත් 6ම පේල් වුණා. වැඩ 8ක් නේ. ඔව්. එතකොට ඉස්කෝලේ මොකද්ද? එගොඩියන මහා විද්‍යාලය. ඊට පස්සේ ඉස්කෝලේ ආයේ එගොඩියන ශ්‍රී රාජසිංහ මහා විද්‍යාලය වුණා. ඊට පස්සේ මගේ පන්ති එතකොට මට වයස අවුරුදු 14ක් ඒ කාලේ එනකොට. ඊට පස්සේ මේක දැන්ටත් භාවිතා වෙනවා ශ්‍රී සුනන්දෝපනන්ද මහාවිද්‍යාලය. මේ ඉස්කෝලෙන් මම සමුගන්නේ වයස අවුරුදු 18 17 වගේ කාලෙන් මම අයින් වෙනවා. මොකද ඉස්කෝල කාලේ ගායනා කරා ඉස්සෙල්ලා කිව්වා රුක්මනී දේවිය, ඉන්ද්‍රාණී ජයබණ්ඩාර, මේල් ශිල්පීන් යන්ගේ සින්දු කියාගෙන එනකොට ඉස්කෝලේ සාහිත්‍ය සංගම් වල අපට ඒ කාලේ සින්දු නෑනේ. අපේ සින්දු කොහෙද? අපි අනුන්ගේ සින්දු තමයි ඉතින් ගායනා කරන්නේ. ඊට පස්සේ මගේ කන ගියා. අවුරුදු 17 18 යනකොට මට ඇහෙනවා එම්.එස්. ප්‍රනාන්දු මහත්තයාගේ ගීත. බයිලා චක්‍රවර්ති එවකට චක්‍රවර්ති නෙවෙයි තමයි බයිලා එම්.එස්. ප්‍රනාන්දු මහත්මයා ඇන්ටන් ජෝන්ස් මහත්මයා මේ දෙන්න කියනකොට මගේ කන යනවා වේග රිද්ම පැත්තට. ඉස්කෝලෙන් මම බහැර පේල් වෙන්නේ නැත්තේ ඒක නිසා බයිලා වෙන්න හින්දා පේල් වෙන්නේ නැති මගේ බයිලාම කියලා. කොහොම හරි මම විභාගේ පාස් වුණේ නැහැ. මට දුකක් තියෙනවා සංගීත කලාවේ. මම ආපු ගමන් මගේ ඒ දෙන්නවත් මේ ලාදී ගෞරවයෙන් සිහිපත් කරනවා ඇන්ටන් ජෝන්ස් එම්.එස්. ප්‍රනාන්දු මහත්මයා. එතකොට මේ ඊළඟ ගීතේටම තව බොහෝ දේවල් කතා කරත හැකි අපිට. දැන් එතනින් පටන් අරන් ගීත 800ක් දක්වා ඇවිල්ලා තියෙනවා. 800ක් වම්න ගායනා කරලා. එතකොට මේ තව එකක් කැලුම් මට කියන්න ඕනේ. මොකද මගෙත් සමකාලීනව හිටියනේ ඒ කාලේ. ඔව්. මම එම්.එස්. ප්‍රනාන්දුගේ සින්දු කියන්නේ නිකන් නේ මම සින්දු කියනවා එම්.එස්. යාගේ අර අපිට ගෑනු මොකද මේ තරම් බය ඔක මං කියනවා. ඒක නිහාල් නෙල්සන් නිකන් ඉන්නේ නැහැ. නිහාලුත් මගෙත් මොරටුවනේ දෙන්නම. එයත් කියනවා එම්.එස්. යාගේ බයිල් එක. යනිද මිනිහද වැඩිය ලස්සන කියලා. දැන් මට ඒක මතක නෑ. ඒ මම නිහාල් කියනකොට පුන්සිරි සොයිසත් අපි ඉතින් කොටකල් සංඝයාගේ සින්දු කියන කාලේනේ මේ ඉස්කෝලෙන් බැහැර වෙලා පුන්සිරි සොයිසා කියන මිල්ටන් පෙරේරාගේ සින්දු. මිල්ටන් පෙරේරා ඒ කාලේ දැවැන්තෙක් නැපේ රටේ හිටපු. ඉතින් පුන්සිරි සොයිසාවත්
මට අද පිතෙන්දී එතුමා මතක් වෙන හේතුවක් තමයි ඔය කතාන්දරේ මේ සින්දුවන් තෝරගත්ත පුන්සිරිගේ මම අහපු ගීත ගායන ශිල්පීන් අතර මිල්ටන් පෙරේරා ගියාට පස්සේ නැති වුණාට පස්සේ පුන්සිරි තරම් දක්ෂයෙක් මම දැකේ නැහැ. කටහඬ කොහොමරි පුන්සිරි සොයසා කියන්නේ මට හොඳ යාළුවෙක් වුණා. මම යාගේ ගෙදර යනවා පරත්ත ජනපදයේ ආයිනේ මං ඉන්නේ මොරටුව. අර ගොඩ වෙන ඔරුවක් තියෙනවා එකකින් ගොඩේලා ගොරකබල තුරුපලෙන් ගොඩේලා මම යනවා පරත්තට පුන්සිරි හොයාගෙන. ඉතින් නිහාල් අපි තුන්දෙනාම ඉතින් කතාන්දරේ දික් කරන්නේ නැත්නම් ඉතින් තුන්දෙනාම සමකාලීන ශිල්පීන්. එකෙන්ම. හොඳයි අපි ගීතය අහනවා ඩෝල්ටන් එල්විස් නැමැති අපේ සුප්‍රකට භාවපූර්ණ ගීත රචකයා. තමයි මේකේ රචකයා. එතුමාගේ ගීත රචනා පිළිබඳව අපි නිරීක්ෂණය කළොත් ඇත්තටම අපේ ජීවිත ඉතාමත්ම කිට්ටුවෙන් ස්පර්ශ කරන බව කිවිය යුතුයි. මේකේ සංගීත නිර්මාණකරු සුපුරුදු පරිදි පුන්සිරි සොයසා කිව්වොත් ඉතින් ස්ටැන්ලි එම් ෆර්නෑන්ඩෝ. ඒ දෙපළ තමයි මේ ගීතය හදලා තියෙන්නේ. මේක ටිකක් පුන්සිරියගේ මේ ලකුණ තියාගෙන ඔහු වෙනස් කරගත්ත ගීතයක් කියලායි මට දැනෙන්නේ. මොකද වෙන පැත්තක්. ආදරේම තමයි. හරි අපි ආදරය කරොත් අනිත් අයට මොකද්ද තියෙන මේ අමාරුව කියලා අපි නිකන් කතා බහ අනුව කිව්වොත් දනපාලයි මේ ගැයුවට පස්සේ නැවතත් මේ ගීතය හොඳ හැටි ඉස්මතු වේවි. මොකද චන්ද්‍රලේඛ පෙරේරායිලා ගායනා කරා මේ බිඳුණු කාලයක ගීතය. ඒ ගීතය ඊට පස්සේ හුඟක් අය හොය අහන්න පටන් ගත්තා. පුන්සිරියගේ ගීතෙම. දැන් දනපාලයි ගියට පස්සේ නැවත තවක් මේ ගීතය සොයසොයා අහන්න. ඉතින් ඒකයි කතන්දරේ. මෙන්න අපි එහෙමනම් ඒකට දෙන උල්පන්දම. දනපාල උඩවත්. ඔබ මගේ නම් මා ඔබේ නම් කාටවත් ඇයි වේදනා කාටවත් නැයි වේදනා ඔබ මගේ නම් මා ඔබේ නම් කාටවත් ඇයි වේදනා කාටවත් නැයි වේදනා පලාතේ නෙත්වලින් ඔබට මට දෙන ඉඟි බැලුම් නොබලා යමු ආදරේ මාවත ඔබ මගේ නම් මා ඔබේ නම් කාටවත් ඇයි වේදනා කාටවත් නැයි වේදනා සත්රුවන් පින් වාසනා ඔබට මට නැහැ ඇත්තමයි සොහදේකින් කම් නැතේ ජීවිතේමයි ආදරේ ඔබ මගේ නම් මා ඔබේ නම් කාටවත් ඇයි වේදනා කාටවත් නැයි වේදනා ඔබ මගේ නම් මා ඔබේ නම් කාටවත් ඇයි වේදනා කාටවත් නැයි වේදනා මේක මේ වර්තමානයේ තියෙන සමාජ මාධ්‍ය ජාලාවල වැඩි හරියක් කරන්නේ බයින් එකනේ. ඒගොල්ලන්ට හොඳ මේ උත්තරයක්. දැන් අලුත් බැඳපු යුවලක් කපල් එකක් දැක්කොත් මොකක් හරි ඒකේ පින්තූර පෙළක් දැක්කොත්
මොනවා හරි ඉරිෂ්‍යාකාරී සටහන් ටිකක් තියෙනවා මේ නිර්නාමික නම් වලින්. නම්වලින්. ඉතින් ඒක හුඟක් අය විනෝදාංශයක් සමහරුන්ට ඒක රෝගයක් ඇබ්බැහිවීමක්. ඉතින් ඔබ මගේ නම් මම ඔබේ නම් කාටවත් වේදනාවක්. අමාරු. ඒක තමයි නොකිය කියන්නේ මේ. ඔය මේ සමහරු මේ ඇස්වලින් සමහරුන්ගේ ඇස්වලට කටු අයින්නවා වගේ. ඔව්. ඒක මේ සාමාන්‍ය දෙයක් නෙමෙයි අපේ රටේ මේක මේ සමහරවිට සීමා ඉහවහා ගිහිල්ලා. අද ඉඳන් තීරණය කරොත් මම මේක කරන්නේ නැහැ කියලා තමන්ගේ ඇඟට හරි සනීපයක්. මට හොඳ නම් මට මොකද කියලා හරි. ඔක ඔය බනින එක සහ විවේචනය කරන එක නොකර හිටියෝ ඉන්න දවසක් කොච්චර හොඳට නිින්ද යනවද කියලා බලන්න. ඔව්. මේ ධනපතයි මේ බොහොම කැමැත්තෙන් මතක් කරන්න කිව්වා මම හිතන්නේ ඔබතුමාගේ පාසලේ සංගීත ගුරුතුමන්. අන්න මහානාමසේ. ඔව්. මොකද්ද විශේෂත්වය ඒ? පාසලේ ආපු ගමන නෙමෙයි. ඉස්කෝලේ සංගීත පන්තිය තියෙනවා. ඉතින් සංගීත පන්තියේ ඉතින් විතරම ආවෝ ඉතින් ඔය සංගීත පන්තියේ කරද්දි ක්ලාස් එකේ අපේ පන්ති පවත්වන්න එළියට වත්තට ගෙනියනවා අපි. පන්ති 45ක් විතර 35ක් 40ක් විතර ඉන්නවා යාළුවෝ මිත්‍රයෝ ඉගෙන ළමයි. සංගීතය කරන්නේ 14ක් 15ක් විතර. ඒ 15ම අරන් යනවා වත්ත පල්ලෙහාට. ගෙනිලා අපිට ඕන දෙයක් කරන්න සින්දු කියන්න පුළුවන්. ඕන දෙයක් කරන්න සර්ට් එක තමයි අපි ඒ කාලේ තමයි ශ්‍රුති පෙට්ටිය කියලා එකක්. ශ්‍රුති පෙට්ටිය. ශ්‍රුති මංජුසා. ඔව් ඒක ඉතින් සරපස්තාර මට කටපාඩම්. සංගීතේ මට ප්‍රගුණ කරන්නවත් කමක් තිබුණේ නැහැ තාත්තලා අම්මලා දුප්පත්ත් හිටියේ කාලේ. ඒ නිසා මට ඉගෙන ගන්න බැරි වුණා. අර විභාගේ ෆේල් වුණා වගේ විශිෂ්ට ලෙස විභාගේ දෙකක් විෂයන් පමණයි. ඉතුරු 6ක්ම ෆේල් වුණා වගේ මේ සංගීත විෂය පාස් වුණාට ඒ එතුමානන්ට පින් උපහාර වෙනවා. අද අපි අතරින් විය වුණා අනුර මහානාමස මේ සංගීත ගුරුතුමා. තුමා දුන් අභ්‍යාස කටපාඩම් මට සපපද පමග පංගරිසා විදාරශ්මි පායන සූර්යා සමමමග ගම පදම දපා ආවනගිලා පෙරදිග හාසේ. ඉතින් මේ සරත් එක්කම මේ සින්දු ළමා ගීත අපිට ඉස්කෝලේ දීපු පන්තිවල ඉතින් මම ශබ්ද කරනවා හරිද වැරදිද කියලා මම කියන්නේ දැන් මම සංගීත උස්තාද් කෙනෙක් නෙවෙයි. සංගීත සර්ගේ දුන් දැනුම තමයි මම මේ කියවන්නේ. එතකොට ඒ ආරෝහණ අවරෝහණ සරිගම රිගම පගම පද මපදනි පදනි සානි ද පනි ද පම ද පම ග පම ගරි මගරිසා. ඒ වගේ ප්‍රස්තාර කටපා සරිසා සරිගරිසා සරිගම ගරිසා සරිගම පම ගරිසා. ඒ වගේ සරිගරි ගම ගම පම පද පදනි දනිසා සනි දානි ද පද පම පම ගම ගරි. සර්ට බුදු බවත් වෙනෝනේ කොහරි ඉන්නනම් එතුමා මේ දුන් ඥානය නිසා වේදිකාවක් උඩ අවුට් එකක් කියන්න දැනෙන්නේ නැහැ. සින්දුවක් අද මේ ප්‍රෝග්‍රෑම් එකේ ආවත් මේ වැඩසටහනේ මම සින්දු කියනකොටත් කන ඇතුලට අවුට් එකක් එන්නේ නැහැ. මොකද ඒ ශ්‍රුති පෙට්ටිය දැන් අභ්‍යාසය දෙන ළමයින්ට පාසල් වල ඇති මේ ශ්‍රුති පෙට්ටිය තියෙනවා නේද? ඔව් ඔව් බොහෝ දුරට. මේ ශ්‍රුති පෙට්ටිය මාර විදිහට ඒක උපයෝගී වෙනවා. මොකද මේක සර් කියනවා මේක අල්ලගන්න. ඉතින් අල්ලගන්න. සරිගම සරිගම රිගම පා ඉතින් කටපාඩම් කරගෙන මේ තත්ත්වයට එන්න ඒ සින්දු කියන්න දැනුමක් දුන්නේ ශ්‍රුති පෙට්ටියයි අනුරමහානමස ජීවිතයට අමතක වෙන්නේ නැහැ. ඒකම ඔබතුමා මේ මට සටහනක් දීලා තියෙනවා. ඒක තවත් විශේෂ කෙනෙක් ඉන්නවා මේ අමතක නොවනේ තමයි මේ අපේ හවයින් ගිටාර් වාදක හේමසිරි සිල්වා. ඔව්. ඉතින් අපි ඉස්කෝලේ කාලෙන් ඉවර වෙනවනේ කැලුම්. අවුරුදු 17 18 දී මම ඉස්කෝලේ ඉගෙන ගත්තේ නෑ මං කිව්වනේ. ඔව්. පීරියඩ් වැඩ 8ක් තියෙනවා. වැඩ 8ෙන් වැඩ 6ක් ඉන්නේ ප්‍රින්සිපල් ඔෆිස් එකේ කන් දෙක අල්ලගෙන. ඒක ශාලාව පන්ති 4කට බෙදලා තියෙනවා. ඉතින් මං ඉන්නේ කෙරෝලේ පන්තියේ. මේකේ සින්දු කියනකොට ඊළඟ ශාලාවලට මේ ශබ්දය යනවා. මං ඒතර නිකන් ඉන්නේ නෑනේ. රුක්මනී දේවියගේ සින්දුනේ මං කිව්වේ කියන්නේ කියලා. මිල්ටන් ඉන්ද්‍රාණි විජය බණ්ඩාර රුක්මනී දේවිය කුළුණු ගුනේ සුදන සෙනේ හිත උණුවන ඒ කාලේ ළමාහණින් කියනකොට කොහොමද? ඒ කාලේ පොඩි ළමෙක්නේ අවුරුදු 9 කාලේ කියනකොට මේක වයිලි එක ඊ නෝට් එක වගේ ඒක මම මේ කතාවෙන් කියන්නේ. එතකොට මාව එක පන්ති 4ෙම ළමයි ඉගෙන ගන්න නැහැ. මේ හඬ යනවා ශාලාවල් 4ටම. ඒ පන්ති 4ෙම ගුරුවරු වෙනවා. කවුද දැන් පන්ති සින්දු කියලා මම කවුද සින්දු කිව්වේ? එලාකට ළමයි මාව ලස්සන්ට මට අකමැති යාළුවෝ ටිකක් ඉන්නවනේ. කැමැති කට්ටිය මගේ වටේ ඉන්නවා සින්දු කියද්දි. අකමැති කට්ටිය 10ක් විතර ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මෙයා කිව්වේ මෙයා කිව්වේ. මම වරන් යනවා ප්‍රින්සිපල් ඔෆිස් එකට ගිහලා මම කන් දෙක අල්ලගෙන මම දක්ෂ ලෙස ඉන්නවා. වැඩ 8න් 6ක් මේ ප්‍රින්සිපල් ඔෆිස් එකේ. ඉතින් ඒක තමයි කිව්වේ කතාවේ දැන් පාසලෙන් ආපු ගමනේ මේක.
ඉන් පස්සේ මාව වෙනස් වෙනවා අර ඔබ ඉස්සලා අහපු ප්‍රශ්නෙට යන්න හදන්නේ ස්කෝලෙන් මම අයින් වෙන අවුරුදු 8 19 කාලෙදී මගේ කලාවේ මගේ සංගීත ගමනේ ස්කෝලේ සමු දීලා ස්කෝලෙන් අයින් වෙලා ඉතින් එතනට යනවා. ඊට පස්සේ මට මම කතාව දික් කරගන්න බෑ. බුදුමාට කාලෙ දෙන්න බෑ. අහන්න මගේ තව මොනවද. හේමසිරි සිල්වා පිළිබඳව මම හේමසිරි සිල්වා. එතකොට දැන් ස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 19 කාලෙදී මම කවර මට ඇහෙන්න පටන් ගත්තා වේග රිද්ම බයිලා. එතකොට මම වේදිකාවට ඇවිල්ලා මොනවා නිකන් ඉන්නේ නැහැ. මගේ සින්දු දැන් මට නෑනේ කියන්න. අනෝගේ සින්දු හවුල හවුල කියන එක කියලානේ මං මන්නේ ඒ කාලේ කොයි කවුරුත් එහෙම තමයි ගියාගෙන එන්නේ දැනකට නිකන් ලේසියෙන් ගායක. හැමෝම. ඔව් ගායකයෙක් වෙන්න බෑ ලේසියෙන්. අනෝගේ සින්දු කියලා ඕනේ එන්න. හැමෝම එහෙමයි. මං එතකොට අර ඉතින් අර ඉන්ද්‍රාණි ජයබණ්ඩාර රුක්මනී දෙවි නෑ දැන්. දැන් ඉතින් එම්.එස්. ප්‍රාන්දු. අපිට ගෑනු මොකද මෙතරම් බය. පිරිමින්ට ගෑනු මොකද මෙතරම් බය. ඔන්න පටන් ගත්තා මාව වේදිකාව හැම තැනම මාව හොයාගෙන ඉන්නවා අපේ ගෙදර. ඉතින් මං ඉන්නකොට මාව අර එම්.එස්. වගේ සින්දු කියන කොල්ලකෝ මට එහෙමලු කියන්නේ මන් දන්නේ නැහැ. එම්.එස්. වගේ සින්දු කියන කොල්ලෙක් කියලා කියන්නේ මාව දැන් අරගෙන යනවා මගුල් වැල් බජව් කොටහලු ගෙවල් වල සින්දු කියන්න යනවා. කියලා ඉතින් මාව ජනප්‍රියයි. එහෙම ඉනකොට කාලයක් වුණා පාඳුර නල්ලූරුවේ උයන් වත්තේ ඉන්නවා හේමසිරි සිල්වා උයන් කැලේ හවයන් ගිටාර් වාදක හවයන්. ඒ කාලේ පැට්‍රික් දෙනිපිටිය මාස්ටර්. එතුමා දක්ෂ අපේ හිටපු දක්ෂෙක් පැට්‍රික් දෙනිපිටිය. ඉන් පස්සේ හේමසිරි තමයි ඒ හේමසිරි කාලේ සංගීත කණ්ඩායම ආරේ චන්සින මාස්ටර් තමයි වාදක මල්ලි ඒ තමයි හිටියේ. මට දවසක් වම මේ මල්ලි මේ අනේ අපි යන්ද කියලා ඔය චන්සින මාස්ටර් හම්බෙන්නේ. මොකද මගේ සින්දු දෙකක් දැන් ලෑස්ති. එතකොට ඒකත් මම කිව්වේ නෑනේ. ඈ නීල වර්ල පිරා කියයි මිරි කතා දෙකම මම දැන් තනු දාගෙන වචන හදාගෙන ඉන්නවා. කියන්න දැනක් නෑ. කියන්නේ ඉතින් වනදුරට පාස් වෙලා නෑ. එතකොට ඉතින් කොහොම හරි මාව හේමසිරි එක්කන් ගියා ආර්යජන්ස මාස්ටර් ළඟට. මරදානේ ඩේවිඩ් මාවත චන්ද්‍රසේන සංගීත ආයතනයේ. සංගීත ඉගෙන ගන්න නෙවෙයි ගියේ. ඒ සින්දු දෙක හදාගෙන සංගීතයේ සපයා ගන්න මාස්ටර් අම්මෙන් එක්කන් ගියා මාව ගියාම. මාස්ටර් වාඩි වුණා. එයාගේ ගෙදර ඕගන් එකක් තියෙනවා ලී ඕගන් එකක්. මට කිව්වා මේ සින්දු කෑල්ලක් කියන්න බලන්න ළමයා. මම මාස්ටර් වඳුරන්නේ නැහැ නේ. හේමසිරි පැත්තක බලන් ඉන්නවා. එතකොට මට පෙර නිහාල් ලෙසන් මෙතනට ගිහිලා තියෙනවා. ඔව්. මට කලින් නිහාල් එතන. මම ඊට පස්සේ ආවේ. මට කිව්වා මම අර යයි මිහිරි කතා විතර රසට කියන සින්දුවෙන් කියනකොට කිව්වා ෂා දයිද. යාගේ නෝනා අල්ලපු ගෙටම අල්ලපු කාමරේම සංගීත කාමරේ කුස්සිය. යාගේ නෝනට කතා කරා ශ්‍යානි මෙහෙන්ට කියලා කතා කරා ශ්‍යාන් චන්සේන කියන මාස්ටර්ගේ නෝනා. බලන්න මේ කොල්ල හම්තර කියනවනේ. බස් යයි මිහිරි කතා කිව්වනේ. අනිත් එකත් කියන්නේ අනිත් සින්දුව. නීල වරල පීරලා යන ගමන හඩ වෙලා නියමයි. වාව මගේ 32ටම තෝරගන්නවා. RSC 32ේම ඔයා සින්දු කියන්න ඕනි කියලා. එදා තෝරගත්තු ගමන නම් හේමසිරි සිල්වා කොහේ හරි ඉන්නවනම් මේක ඇහෙනව නම් එයාට එතුමාට තවත් මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තාම ජීවිතුන් අතර ඇති මම හිතන්නේ මගේ පුතෙකුත් ඉන්නවා හවයන් ගිටාර් වාදක. ප්‍රසාද්. ඔයාටත් තව වේර වීරි දරුවාට ලැබෙන්න ඕනි තාත්තගේ දුන් කුසල. ඔව් ඔහුත් ඒ පාර්ශ්වයම තමයි ගිටාරේ තමයි නියෝජනය කරන්නේ. මම හේමසිරි කියන්නේ ඉතින් ජීවිතේ මාව තවත් අලුත් කර මාස් අනුර මහානාමර මාස්ටර් පස්සේ ජීවිතය අලුත් කරේ හේමසිරි සිල්වා ඊට පස්සේ ආර්යජන්සන් මාස්ටර්. හොඳයි අපි ඊළඟ ගීතයට යමු දනපලයි. ඊළඟ ගීතය තමු මේ ඔබේ කාලේ වේදිකාව සරසපු තවත් ගායන ශිල්පියෙක් බොහොම ෆුල් සූට් එක ඇඳගෙන CD ෆොන්සේකා. ඔව්. ඔයාට රත්නේ මං ආදරේ මේක මේ රචකයවත් මතක් කරන්න ඕන අපි ඒ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මං හිතා CD ෆොන්සේකා මහත්මයා තමයි මේක සංගීතවත් කරගෙන තියෙන්නේ බොහෝලාට ආපහු ඔය පැට්‍රික් දෙනපිටිය මහත්මයාත් එක්ක තමයි මේ ඒ සංගීත චාරිකාව ඔහුගේ ජීවිතය සැරිසරලා තියෙන්නේ CD ෆොන්සේකා. මේක තෝරගත්තේ මේක මුනේ තේරගන්න හේතු කීපයක් තියෙනවා. ඒ කාලේ තිබුණා ලේක් ක්ලබ්. කැන්ඩි ලේක් ක්ලබ්. ලේක් ක්ලබ් එකේ ඉතින් ලේසියෙන් එතනට යන්න බෑ සින් කරන සිගස්ලාට ලේසියෙන් තෝරගන්න නැහැ එතන. එතන ඒ කාලේ සම්බන්ධීකරණය කරා ජයතිස් හෙටිආරච්චි. ඒ රටේ හිටපු සංගීත සම්බන්ධීකරණය කරපු කෙනෙක් මැල්කම් මැන්ඩ්‍රි කියලා තව රන්සිවිලෙන් බම්බලපිටිය. එතුමා සුද්දෙක්. ඔව්. දැන් නැතුව ඇති. ඊට පස්සේ CD ෆොන්සේකා ඉස්සර පෙරම CD ෆර්නැන්ඩු මාස්ටර් එක්කන් ගියා. CD ෆර්නැන්ඩු කැන්ඩි ලේක් ක්ලබ් ඒගොල්ලෝ තමයි ආටිස්ලා බෑන්ඩ් සම්බන්ධ කරන්නේ. අන්තිම වතාවට මට දකිද්දී CD ෆොන්සේකා මගේ ගෙදර ආවා ලස්සනයි ස්මාර්ට් බොයි කොණ්ඩේ මං ළඟට ඇවිල්ලා මේ මල්ලි ඔයාව තෝරගත්ත ලේක් ක්ලබ් ෂෝ එකක් තියෙනවා අපි යමුද කියලා අහලා කොහොම කළා මං ඉතින් CD ෆොන්සේකාවත් මතක් වුණා. මට මෙතුමාගේ මේ සින්දුවට මම පුදුම ආසාවක් තියෙනවා. සින්දුව මට ඉච්චර දැනුමක් නෑ කියන්න. ඒ වගේ මට කියන්නත් බෑ. මම හිතනවා CD ෆොන්සේකාවත් ගෞරවයක් වශයෙන් මම තෝරගත්තා එතුමා ගැන මේ සින්දුව කියන්න. හොඳයි අපි මේ ගීතය අහමු. මම කාලයකට පස්සේ ඇහෙන්නේ ඒ කියන්නේ මේක ප්‍රිය මිත්‍රණිය
ඔබ නිරන්තරයෙන් අහලා ඇති ගීතයක් හැබැයි වර්තමානයේ නෙමෙයි. ඉතර හිටලා මට ඇහෙනවා ගුවන්විදුලි නාලිකාවල එහෙම ප්‍රචාරය වෙනවා. දැන් අදින් පස්සේ බොහෝ දුරට මේක හොයාගෙන අහන්න CD පොන්සේකා මහත්මයා නැවත අලුත් සංගීතයෙන් පටිගත කරලා මේක අපිට සමාජයට ශේෂ කරලා ගිහිල්ලා තියෙනවා. හොයලා අහන්න මම දැක්කා මේ අන්තර්ජාලෙත් තියෙනවා. ඔහුගේ ගීත ගණනාවක් තියෙනවා. කේමදාස මාස්ටර් එහෙම තෝරගත්ත ඔහුව සැනසුම කොතනද චිත්‍රපටයේ ගීත ගායනා කරන මල්සරාහෙම කියලා ගීතයක් තියෙනවා. ඒකම මේ ඒ ගීතයත් හොයලා බලන්න ඔහුගේ මට මතකයි ඈත කඳු ඒකත් යන්තම් මතක් වෙනවා. ශර්මිලා ෆොන්සේකා අපි මේ මොහොතේ මතක් කරනවා එතුමාගේ තියෙනිය ඈ තමයි මේ ඇගෙන් තමයි අපි මේ අවසරය ලබා ගත්තේ සහ මේ මොනවද මේ තොරතුරු කියන එක හොයාගත්තේ ඒවත් මතක් කළ යුතුනේ දනපලයි. ඔව් මේ ගීතය අපි අහමු. ඔබට බොහෝ දේවල් අතීතය මතක් වෙයි කියලා මට හිතෙනවා. බලන්න ඔබට හිතෙන්නේ මොනවද කොහොමද කියලා. ඔයාට රත්නේ මං ආදරේ රඟන්නේ කයි විනෝදයේ මොණරා මෙන්න මේලසේ යාරංගයි මගේ ප්‍රිය මොණරා මෙන්න මේලසේ යාරංගයි මගේ ප්‍රිය ඔයාට රත්නේ ආදරේ රඟන්නේ කයි විනෝදයේ මොණරා මෙන්න මේලසේ යාරංගයි මගේ ප්‍රිය මොණරා මෙන්න මේලසේ යාරංගයි මගේ ප්‍රිය ඔයාට රත්නේ පුංචි මල් පිපිල හරිම ලස්සනයි රංචු රංචු බඹර රාසියේ වටේ දුවයි රන්න තවත් පැණි පිරේ ආදරේට ආදරේම ඉක්මුණු වගේ ඔයාට රත්නේ මං ආදරේ රඟන්නේ කයි විනෝදයේ මොණරා මෙන්න මේලසේ යාරංගයි මගේ ප්‍රිය මොණරා මෙන්න මේලසේ යාරංගයි මගේ ප්‍රිය ඔයාට රත්නේ මං ආදරේ සඳේ කැලුම් බැදීල රංගොයන්නට තාරකා දිලෙන්නේ ඇගෙනෙත් කුසුම් වගේ සුන්දරීගේ මුහුණවාගේ රත්පියුම් දිලේ ආදරේ කියන්න ඔබට මේකයි අගේ ඔයාට රත්නේ මං ආදරේ රඟන්නේ කයි විනෝදයේ මොණරා මෙන්න මේලසේ යාරංගයි මගේ ප්‍රිය මොණරා මෙන්න මේලසේ යාරංගයි මගේ ප්‍රිය ඔයාට රත්නේ මං ආදරේ. පුන්සදේ කැලුම් වැදීලා රන් ගොයම් නැටි තාරකා දිලෙන්නේ ආගේ නෙත් කුසුම් වගේ සුන්දරීගේ මූණ වාගේ රත්පියුම් දිලෙයි ආදරේ කියන්න ඔබට මේ පැයේ අගේ ඉතාමත්ම අගේ මේ රචනාව නම් ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන්ට අපගේ ප්‍රණාමය පළ කරන ගමන් දනපලයි අපි දෙවන විරාමයට යනවා. ඉන්න අනතුරුව අපි තව මොන හරි තියෙනවා නම් අඩුපාඩු ආදී මම කිව්ව මේ පැත්තෙනුත් සහ අපේ පැත්තෙන් හදාගෙන අපි ඊළඟ සැසියට එළඹෙනවා ගීත දෙකක් සඳහා දනපාල උඩුවත්තයන් කැමතියි. අපි බලමු. නොවන මම ඉතින් අද ඔබ සමග අපි දනපාල උඩවත්ත සමග. එතකොට දැන් අපි ගීත 4ක් ගායනා කරලා ඉවරයි. අපි ඇත්තටම අතීතයට ගියා. එතුමාගේ ගුරුවරු මතක් කරා සහ
අර කිව්වාගේ කුමන ගායකෙක් හෝ ගායිකාවක් පටන් ගන්නේ අනුන්ගේ ගීත ගායනා කරලා. ඒක කාටවත් නවත්තන්න බෑ. මයිකල් ජැක්සන් පවා. අපි හරියට බැලුවොත් ඈතට ගියොත්. එතකොට මේ ඔබ මේ වර්නන් පෙරේරා පිළිබඳව නිරන්තරයෙන් සිහිපත් කරනවා. මගේ ඇත්ත වශයෙන් මම ජීවිතේ මගේ ගායනා ගමන් මගේ පසුබිම හිටියේ වර්නන් පෙරේරා තමයි. එතුමා ගැන මට හැම වැඩසටහනෙම කියන්නේ නැහැ මම. මොකද මගේ හිත ඇතුලේ තියෙන යාළුවෙක්. හිත ඇතුලේ ඉන්න කෙනෙක්. මට රූපවාහිනී මාධ්‍යයට පවා යන්න අත දීපු කෙනෙක්. ඒ කාලේ සංගීත ප්‍රසංග වේදිකාවේ සංගීත ප්‍රසංගයකට අපි ගියාම ලිස්ට් එකක් දානවා. ගායක ගායිකාව ඔක්කොම පොලිමේ සින්දු කියන ලිස්ට් එකක් අනුව. එක දවසක් ඔය මං ගියා කොස්පත්ත බචෝගේ සංගීත ප්‍රසංගයේ. බචෝ කියන්නේ මේ අපේ හොඳ හිතවතෙක් මියුසිකල් ෂෝස් කරන යාළුවෙක්. එයාගේ ප්‍රසංගයකට ගියාම අපේ ගායක ගායිකාව දැවැන්ත ගායක ගායිකාව ඔක්කොම 20ක් විතර සින්දු කියන වේදිකාවක්. ගියාම මගේ සිරිතක් තියෙනවා මම නම් ආපු විලට මම ලිස්ට් පයින්නේ නැහැ. ලිස්ට් එක කඩන්න දෙන්නේ නැහැ. ගිය විදිහට කියන්න ඕනේ. මම යනකොට අපේ රටේ මම නම් කියන්නේ නැහැ. සමහර ලොකු ගායක ගායිකා යුවලක් වේලපයින් ගිහිල්ලා ලිස්ට් එක ගෙදර ඉඳන් හදාගෙන ඉල බාර දීලා. ලිස්ට් එකක් ඒගොල්ලෝ දීලා. මං වේලපයින් මමයි වර්නන් පෙරේරා ඒ කාලේ මට වාහනයක් නැහැ. වර්නන් පෙරේරාගේ මොටර් බයික් එකේ තමයි වර්නන් එක යන්නේ. වර්නන් හොඳ සිංගර්. වර්නන් පෙරේරා ගැන මේ සංගීත ප්‍රසංග වලට මේ සින්දු කියන්න බලන් ඉන්න ගායකයෙක් නෙවෙයි. හොඳට සින්දු කියන්න පුළුවන්. සංගීත ප්‍රසංග සම්බන්ධීකරණය කරන්නේ ඒ තත්ත්වයේ ඉන්න කෙනෙක් නෙවෙයි. එතුමා හොඳට සින්දු කියනවා. හැම ගායක ගායිකාවන්ගේ පටිගත කිරීම වල සම්බන්ධීකරණය. ජෝතිපාල මහත්මයාගේ. එතකොට අපේ පිටරට ඉන්නේ මේ ඩෙස්මන් සිල්වා. එතුමාගේ හැම වගේ මගේ අපේ ගීත එයා තමයි අපි ඒ සමාගම් වලට කතා කරලා සම්බන්ධ කරේ. මාව ශ්‍රී ලංකා සමාගමට කතා කරලා සිසාරා ලේබලයට වර්නන් පෙරේරා තමයි මාව එතනට සම්බන්ධ කරේ. ඒ කැසට් පටි නම කැලුම් නෙළුම් විලේ. නෙළුම් විලේ කැසට් පටි එක සින්දුවක් තිබුණා ලියලා ඒ ගීතේ ලියලා තුනේ හෙක්ටර් විජේසිරි මහත්මයා. ඒ කාලේ යුද්ධ කාලේ අපේ රටේ විශාල යුද්ධ ගිනි ඇවිලෙන කාලේ අවුරුදු යුද්ධයක් අවුරුදු 30ක ගානක් යුද්ධයක් තියෙන කාලේ මේ සින්දුව දැන් ඉතින් කියන්න යන්නේ. ඒක දෙමළ මුස්ලිම් සිංහල ભેද ගීතයක් නෙවෙයි. මේක ඇවිල්ලා මේ අපේ රටේ LTT රටේ විරුද්ධවාදීන් වෙනුවෙන් මැර කල්ලි වෙනුවෙන් ගායනා කරන්න හදා දීපු සින්දුව. මේක ලිව්වේ හෙක්ටර්. මේකේ තනුව වර්නන් පෙරේරා. මාදරණීය මගේ අම්මා වෙතටයි. සින්දුව කියනකොටත් නැකට ගැඹීරයි. ඒ සින්දුව ලිව්වේ හෙක්ටර් විජේසිරි නම් වර්නන් පෙරේරා තමයි මේ තනු නිර්මාණකයා. වර්නන් තව මගේ ගීත ගණනාවක තනු ලියලා තියෙනවා. ඉතින් තනු හදලා තියෙනවා. ඉතින් මට වර්නන් ගැන කතා කරන්න මේ කාලේ මදී කැලුම් දෙන්න කිව්වොත් මට මේ පැය දෙක තුනක් මට දෙන්න වෙයි යා ගැන කතා කරන්න. ඔව් ඒකම තරම් උදව් කරපු කෙනෙක්. ඔව් අර මේ ඔබගේ අර මේ එකේ කාලේට එක ගීත කවුරු හරි ගෙනල්ලා දානවා. මට මතකයි මේ රංගනදීකා කියලා ගීතයක් මෑතකදී ජනප්‍රිය වුණා. ඒ ගීතය ඉතින් අපි කිව්වේ 80 දශකේ. ඊට පෙර මගේ ගීත තිබුණේ මාදරණීය 80 කිව්වා. 80 මාදරණීය මගේ අම්මා අතරේ 93 හසලක ගාමිනී. හසලක ගාමිනී. ඔව්. මේ වගේ ගීත ගණනාවක් කියාගෙන එනකොට ඉතින් ඔය රංගනදීකා එතකොට ප්‍රේමවතී මනම් පිළි. නෑ ඒක ඇන්ටන් ජෝන්ස්. ඇන්ටන් ජෝන්ස්. ඔව්. මමත් කිව්වා කතරගම රූපතිර සින්දුවක්. කාන්නාරි කතරගම රූප සුන්දර. කතරගම රූපතිර මම සින්දුවක් කිව්වා. ඉස්සර වගේ නොවේනේ රට අපරාධයෙන් පිරි. ඇහුවම සිත වාවණිය බැරි. මට විස්තර කරලා ලස්සන කියන්නට බැරි. කතරගම රූප සුන්දරි. ඒ වගේ දැන් ඒවා කියාගෙන ආව ඇන්ටන් ජෝන්ස් කියන්නේ මොනවද? මට ඒගොල්ලන් ඒ කාලේ නැගිටිනකොට චුට්ටක් කොළුවට තට්ටුවක් දාපු කට්ටියනේ මේ සය ඇන්ටන් ජෝන්ස්ලා අපිට ආදරෙන් හිටියට ඉතින් ඒගොල්ලන්ගේ සින්දුනේ මං කිව්වේ ඒ කාලේ ඒචර කැමැත්තක් නැහැ ඒවා කියනකොට මං ඉතින් මං ඒ හැම සින්දුවටම රිප්ලයි එකක් ලියාගෙන මම ඒ කාලේ හැම ගොඩාක් රේ වෙච්ච දේවල් කිව්වා. ඔව්. ඒ නිසා මට කතාන්දර ගැන කියන්න කිව්වොත් මම මේ වොයිස් වගේ පැය ගාණක් දෙන්න වෙයි කාලේ. පායලා සඳ ගුවන් ගැබේ අපි චිත්‍රපට ගීත කියපු කතන්දරේ අපි මේ ගීතයෙන් පස්සේ කතා කරමු. ඊළඟට අපි අන්න ඔබේ අර මේ හදවතේ වීරයා එම්.එස්. ප්‍රනාන්දුගේ ගීතය. ඔව් මේටි. ඔව්. මෙතුමාගේ ගීත තමයි අර ඉස්කෝලෙන් පස්සේ ආවෙච්ච ගමන් කිව්වේ. හැබැයි ඉතින් තර්ජනක් තිබුණා මට තරහට කිව්වා නෙවෙයි. එතුමා එහෙම කරපු නිසා තමයි මට සින්දු 800 ගානක් තමන්ගේ සින්දු ටිකක් හදාගන්න. මට අපේ එයා කවුද කැමතිනේ මං කැමතිනේ මගේ සින්දුවක් කවුරු හරි වේදිකාව කියනකොට මං ඉදෙද්දි. ඉතින් මං ඒ වැඩේ කරා. එම්.එස්. ප්‍රනාන්දු වේදිකාවට එනකොට මං නැගලා කියනවා මේ සුදු කෙල්ලෝ ආහරි වලස්සනයි වේදිකාවේ පල්ලෙහා බලන් ඉන්නවා මම දැක්කා. සින්දු මට අමතක වෙලා දැන් මම නලියනවා මට බහිනකම්. වාද්දුව වේරගම ඔබතුමාගේ අදින්චි ප්‍රදේශයේ වාද්‍ය සංගීත ප්‍රසංගයක් මට අද වගේ මතක් වෙනවා. මේ සින්දුව කියද්දී ඒවා ඉතින් මතක් කරමු මොකද එම්.එස්.ට
හරි ඉන්නවනම් එතුමාත් තවත් ජීවමාන වෙන්න ඕනේ. ඇන්ටන් ජෝන්ස් මේගොල්ලන්ගෙන් ආපු පන්නරය තමයි මට මේ තියෙන්නේ. ඔව් අපි හමු. මේකත් මේ වැඩිපුර ඇහෙන්නේ නැති ගීතයක්. මිතුරු එම්එස්ගේ හුඟක් ගීත ඇහෙනවා. නමුත් මේ ගීතේ තරම් ඇහෙනවා කියලා මම විශ්වාස කරන්නේ. අපි දන්නෝ හුඟක් අය කියන්නේ වැඩිහිටි පරම්පරාව නම් මේ ගීත පිළිබඳව ලොකු හැඟීමක් තියෙනවා. නමුත් අද ගායනා කරන පස්සේ නැවත වතාවක් අර මං කිව්වා වගේ ඉස්මතු වෙයි. නැවතත් ධනපාල උඩවත්. සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි මොහොන ප්‍රේකරුගෙන ප්‍රියංකරයි සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි මොහොන ප්‍රේකරුගෙන ප්‍රියංකරයි සිනාසෙන්ඩකෝ මුතු දසන් පෙනෙයි සැලලිහිනියක් වගේ කතා ඔයා කැතයි කියා සිතන්න එපා හාහා එපා අනුන්ගේ බොරුවදන්න සාත වෙන්න එපා උන් සඳ පැව්වයි වාගේ ඔයා හරිරුවයි උන් සඳ පැව්වයි වාගේ ඔයා හරිරුවයි කමලරුවයි හරිරුවයි සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි මොහොන ප්‍රියකරුයි ගෙනෙත් ප්‍රියංකරයි සිනාසෙන්ඩකෝ මුතු දසන් පෙනෙයි සැලලිහිනියක් වගේ කතා කරයි ඔහෝ සුදු තරුණ නෙත් පිනන්නේ ඔබ සුදු සුදෝ ආදුරෙන් බලන්නේ ඔබේරුව සුදෝ ඕපි මල පරාදයි ඔබේරුව බලාලයි ඕපි මල පරාදයි ඔබේරුව බලාලයි සුකුමලයි ඔබ සුකුමලයි සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි මොහොන ප්‍රියකරුයි ගෙනෙත් ප්‍රියංකරයි සිනාසෙන්ඩකෝ මුතු දසන් පෙනෙයි සැලලිහිනියක් වගේ කතා කරයි නෑ නැතේ ඔබේ රුව තරම් රුවක් නැතේ නෑ නැතේ පිරුණු කලේ ජලේ සැලෙන්නේ නැතේ ඉදුණු ජම්බු ගෙඩියයි සැලෙන නාදලුවයි ඉදුණු ජම්බු ගෙඩියයි සැලෙන නාදලුවයි ජමනා ඔයා හරිරුවයි සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි මොහොන ප්‍රියකරුයි ගෙනෙත් ප්‍රියංකරයි සුදු කෙල්ලේ ඔයා හරිම ලස්සනයි මොහොන ප්‍රියකරුයි ගෙනෙත් ප්‍රියංකරයි සිනාසෙන්ඩකෝ මුතු දසන් පෙනෙයි සැලලිහිනියක් වගේ කතා කරයි කොමරි එමසය ගීත ගායනා කරනකොට තාමත් පපුව ගහනවද මොකක් හරි අම්මෝ සින්දුව කියද්දි තමයි මට තර්කය ආවේ වේදිකාවුඩයක් මම වේරගම වේදිකාවේ කියනකොට මෙහෙම කරා මට කිව්වා බෑපන්කෝ කියලා. එතකොට මං බැස්ස මට දැන් සින්දු දැක්කම මට සින්දුවට බය නෑ. එයාටයි බය. ඒ තරම් දැවන්ත චරිතනේ අපේ රටේ ප්‍රවීණ ශිල්පීන් ගරු කරන්න ඕනේ. එතකොට අර මොකද හොඳ කතා දෙන ඔබේ මොකද ඔබේ ප්‍රසංග වේදිකා ජීවිතේ හම්බෙච්ච නිවේදකයෝ සම්බන්ධයෙන් එහෙම කියන්නේ හොඳම මේ විහිළු කතා. ඒ කියන්නේ වෙච්ච සිද්ධිය අතරම දැන් මතක් කරාම හරි මේ බොහොම සිනාසෙන සිනා උපදවන තත්ත්වයක් තියෙනවා. සිනාසෙනනේ මට කේන්ති යන. ඔව් ඒ කාලේ. ඔව්. ඒ කාලේ. කියන්න ඕනේද දන්නේ. පොඩ්ඩක් කියන්නකෝ. මම ඒ ප්‍රසංගයක් තිබුණා වස්කඩුව. කළුතර වස්කඩුවේ තිබුණා ඒ කාලේ. මට ගොඩාක් කිලුමක් තියෙන කාලයක් නේ. ඉතින් ඔය එම්.එස්. අයියගේ සින්දු කියනවනේ. එතකොට ටිකක් මගේ සින්දු ටිකක් බිහි වෙලා ඇනිල වරල පිරාම කියන කාලේ.
වේදිකාවේ මට හැම දවසකට ප්‍රසංග 4-5ක් සින්දු කියනවා. පහක් නේ. ඒ කාලේ සින්දු එළි වෙනකම්ම සින්දු කියනවා. මිනිස්සු අපි සින්දු කියලා ගෙදරට දත් මැද මැද ඉන්නවා. ඒ තරම් කාලයක් ඒ කාලේ මට මතකයි මම ඒ කරා වේදිකාව දෙකක් සින්දු කියලා ඒ වස්කඩුවට ආවම කැලුම් මේ නිවේදකවරයා දක්ෂ නිවේදකවරයෙක් කවියනුත් හඳුනන දෙනවා. එයා කවි කියනකොට මම බලන් හිටියා. ඊට පස්සේ මෙහු පටන් ගත්තා නේ අනේ මම බලන් ඉන්නවා මේ කාගෙත් කොයි කාගෙත් හිතගත්ත. මං කිව්වා තව ප්‍රසංග 3ක් කියන්න තියෙනවා. එයා උඩ මම බිම වේදිකාවේ පඩිපෙළේ ඉන්නවා. කොයි කාගෙත් හිතගත්ත මුළු ලොවම පිළිගත්ත. කියලා ගමන් මං කිව්වා යකෝ ගී ලොව මල් වත්ත වයිතර මට තද වුණා මට කියලා මට තද වෙලා මං කිව්වා හරි දාලා ගියා ෂෝ එක. රසාගේ දාලා ගියා. එතන කියපු ඊළඟ කොටස දැක දනපල්ල අයියා කියුවේ හරියට කියපු කොටස අපිට කියන්න බෑ. කොටිම කියන්න බෑ එලා කියපු එක. ඔබට හිතාගත හැකි ඔබට දැන් ඔන්න ඒ හොඳ අවස්ථාවක් මේක ප්‍රහේලිකාව පුරවනවා වගේ මොනෝ වගේ එකක් කියන්නේ නැද්ද? ඒ පුළුවන් නම් ඔබ අන්න අපිට දාන්න. ඒක ආයි කියන්න අය කියපු විදිය කොට වෙනස් වෙනවා නේද? ඒක පබ් බ්‍රන්සෙට යන්න පුළුවන් මාව. ඔව්. ඊලෝ ජයගත්ත. ඊලෝ ජයගත්ත. කොයි කවුරුත් පිළිගත්ත. ඊලොව මල් වත්ත. යකෝ එලා කිව්වා. අකියන අල්තායන්නෙම තමයි ඒකත් ඉවර වුණේ. කොහොමද? ඇත්තටම කොහොම මේ ඒ වගේ සිද්ධි ඉතින් බොහොම රසමුසු සිද්ධි බොහොම අප්‍රමාණයි. කාලේ ඉතින් අපිට ඉතින් ගණන් නැහැ. ඔව් අයියේ දැන් අපි අපෝ පාසල් යන තත්ත්වයක් උදා වෙනවා. ඔබ ඒ කාලේ ගායනා කරේ මේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර උපනි දීවිකේ ගීතනේ. දැන් ඒන් එකක් තෝරගන්න ඕක. තෝරගත්තා. ඔව්. කුළුණු ගුණේ. ඔව්. කියන්නකො මේ කියන්නේ පොඩ්ඩක් චුට්ටක්. මේ මොකද මේ ඉස්කෝලේ කාලේ ඉතින් මම ඉස්සලා කිව්වා වගේ මේ කැලුම් ළමා හඬක්නේ. ඒක ගෑනු ළමයිගේ හඬක් තියෙන්නේ පොඩි අවුරුදු 9 10 කාලේ ඉතින් නේද? ළමෙක් නෙමෙයි මේ. එතකොට මං හරි ආසයි මේ මට ඒ කාලේ ඔයගොල්ලන්ගේ වේදිකාවල මම මේ ප්‍රවීණ ගායිකාවෝ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර නෙමෙයි. එතකොට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මට හම්බෙලත් නැහැ වේදිකාවක. මට මේ හිත ගියා මේ ළමයා ඉතින් ඉස්කෝලේ සාහිත්‍ය සංගමයට සින්දුවක් කියන දාලා මාව තෝරලා මං තෝරගත්තේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාරගේ සින්දුවක්. අර කවියකුත් පටන් ගන්නවානේ මේකේ. පෙර පෙර කඳුළු කැටි දැන දැන ඔය කියලා මේ සින්දුව කියලා මං මාරේ ඉස්කෝලේ මාව ජනප්‍රියයි ගොඩක්. මට බහින්ද දෙන්නෙත් නැහැ බෝනික්කා කියලා කියන්නේ. එතකොට මම මේ බෝනික්කා කියලා කියන්නේ ඒ කාලේ රඟපෑවයි පාසලේ නාට්‍යයක මං බෝනිකෙක් අරගෙන රෙද්දයි හැට්ටේ ඇඳලා මට මම ඉතින් අපේ රීජා මාව ඇඳුවා මුළු ශාලාවම hina වෙන වැඩක් වුණා. මම ඉතින් මේක නැගලා පොඩි මම නලව ඉන්නකොට මගේ රෙද්ද කඩාගෙන වැටුණානේ. හැබැයි ඉතින් බයෙන් දෙයක් නෑ යට කොට කල්සම වගේ ෂෝට් එක තියෙනවා. ඕලි යුනිෆෝම් එක ඇඳලා ඉන්නේ. එතකොට තමයි තේරුනේ කොල්ලෙක් කියලා. එතකොට තමයි මම දැනගත්තේ මං කොල්ලෙක් කියලා. මේ ඉතින් මේ ඉස්කෝලේ ජීවිතයේ සින්දුවක් මේක ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මැතිණිය. අනේ කොහේ හරි ඉන්නවනම් මේ අහගෙන ඉන්නවනම් මේකත් ආයි කියන්නේ ආයිත් උපදින්න අපේ රටේ කියලා තරම් ජනප්‍රිය ගීතයක්. ඔව් සිසිල් සේනාරත්නයන්ගේ දයාබර පිරිඳ. ඔව් ඒ තවත් රසවතෙක් කොහොත් මේ මොහොතේ මතක් කරනවා. මේ ගීත රචකයා නැවතත් කරුණාරත්න අබේසේකරන් පීලේ සෝම්පාලයන් තමයි සංගීතවත් කර කෙනෙක්. චිත්‍රාල් සෝම්පාලගේ අපේ චිත්‍රාල්ගේ තාත්තා. එමනම් මෙන්න නැවතත් ධනපාල අයියා ඔහුගේ අතීත ගීතය අද කාලයකට පස්සේ ඔබට ගායනා කරන ආකාරය බලමු. පෙර පෙර කඳුළු කැටි දන දන කියන සෙනේ තිරසර ගතිය ගැන මම සිහි කරමි පනේ ජය පැරදුම දෙකම ඔබ හට එකද මහමෙර සෙලවෙතත් නොසැලේ සුදන ගුණේ කුළුණු ගුණේ සුදන සෙනේ හිත උණුවන තරම දැනේ මේවා පිටු පැවද ආදරේ මේවා පිටු පැවද ආදරේ
ඔබේ හද විමනේද කරුණාව මැවුනේ දුටු විට මත ඔබේ සෝදුක නිවුනේ සෝදුක නිවුනේ බේර බේර කඳුළු කැටි වේදනාවේ අඬන හැටි සිහිනේ කිමායාව කියාදරේ සිහිනේ කිමායාව කියාදරේ කටු මස් මාගේ සටනක යෙදීලා ඔබේ ගුණ කියනු දැනේ ඇඟලේ මිදිලා සටනක යෙදීලා සූර්ය රජුගේ ගගන ගැබේ තීරසාර ගතිය ඔබේ මේවා පිටු පෑවගේ ආදරේ මේවා පිටු පෑවගේ ආදරේ බැරි වුණ පිටදී පිහිටට පැමිණි දෙවියෙකු වැනි ඔබ ළඟ තනි නැසුනි මගේ තනි නැසුනි බේර බේර කඳුළු කැටි වේදනාවේ අඬන හැටි සිහිනේ කි මායාව කි ආදරේ සිහිනේ කි මායාව කි ආදරේ දෙවියෙකු වැනි ඔබට මා හොඳ වැඩි හින්දා දෙවියන් ඔබ මගෙන් වෙන් කෙරුවද මන්දා අතිශය පරණ ගීතයක් හැබැයි වාක් පරණ ගීතයක් මෑතකදී මම හිතන්නේ අය දෙවෙනි පටගත කිරීමවත් ඒක දෙවියන්ගේ රටේ ෆිල්ම් එකේ දෙවියන්ගේ රටේ ෆිල්ම් චිත්‍රපට ගීතයක් චිත්‍රපට ගීතයක් මම හිතන්නේ දැන් ධනපාලයට තුනන් සමානලට හුඟක් පරණ සින්දු අලුතෙන් රෙකෝඩ් කරන්න අලුත් සංගීතය යටතේ ඔව් ඒ වගේ ඔය ශ්‍රී ලංකා ආයතන එහෙම එදිහත් වෙලා සිසිරින්ද්‍රාණි යුල වෙනුවෙන් හුඟක් ගීත නැවත පටිගත කරා මම හිතන්නේ මේ ගීතේ ඒ ගුණුවට අහු වෙලා තිබුණේ නෑ මේ චිත්‍රපටිය මම බැලුවා ස්කෝල කාලේ ළමා කාලේ මේ චිත්‍රපටිය දෙවියන්ගේ රටේ චිත්‍රපටය ඉන්ද්‍රාණි විජය බණ්ඩාර මේක කියද්දි මට ඒක අර තැන ඉක්කාවකුත් ගන්න තැනක් හැෙනවා ඒක තැන ඒ පවා මම ඒ කාලේ ඉස්කෝලේ ඒකත් කියනවා ඒකට විනා යන වෙලාවේ අද කිව්වේ නෑ ඉක්කාවක් ආවේ නෑ හොඳයි අපි පිරාමීඩ් යනවා තව එක ගීතයක් ඉතරි ධනපාලයගේ අපි ඒ ගීතයත් අහමු ඒකත් ටිකක් මේ වෙලාවට පොඩක් නැගලා යන වගේ ගීතයක් තමයි. මොකද අර ඔහු කතා කරපු අතීතයේ ඔහුව කුළු ගන්නපු ගීත අතුරින් එකක්. හොඳයි අපි අවසාන ගීතයට පෙර ගන්නා වූ විරාමය මේ. නොවන මම හොඳයි එසේනම් අද සන්ධ්‍යාවේ රාත්‍රිය මම හිතන්නේ වර්ණවත් කරේ ඇතැම් විට වෙනස් රසයක් හැමදාම අපි තැත් කරනවා වෙනස් එහෙත් උසස් ප්‍රමිතිය කෙසේ හෝ මේක රැක ගන්න ඒ ඔස්සේ තමයි ධනපාලි උඩුවත් වගේ ප්‍රවීණ ශිල්පියෙක් ඇවිත් අද ඔහුගේ අතීතය අපිත් එක්ක ගීත වලින් ගනුදෙනු කරන එක. ඒක විශේෂයෙන්ම අපි කිව්වේ තු එතකොට මේ කොරියාවේ හාදේක් ප්‍රසන්නකේ කුමාර ධනපාලයි අපිට ලියනවා මෙතෙක් පැමිණි සියලුම වැඩසටහන් ටික එක හුස්මට නැරඹුවා. ඔව්සම් අපිට කොරියාවේ ඉන්නවා කියලා මොහොතකට අමතක වෙනවා. නාද හාදයෝ චින්තක මහතා සහ ඔබට බෙහෙවින්ම ස්තුතියි. තිරිමාදුර සමන් ලෙනින් බිග් මාස්ටර් සැන්ටි සහ ජූඩ්ගේ එපිසෝඩ් 7-8 පාරක් බැලුවා. පට්ට. ඒ කියන්නේ බිග් මාස්ටර් කියන්නේ මේ අපේ ඉෂාක් පෙක්ට අනිවාර්යෙන්. එතකොට ඩිය කැලුමయ్య දියුල්ගණී මහතා නන්දා මාලිනී සේනක බටගොඩ මහත්මියද කැටු වෙනවා නම් යෙහෙකි ජය වේවා කියලා සටහන් කරලා තිනවා.
අපි මේ තිදෙනාටම ආරාධනය කරන්න බලාපොරොත්තු වෙන සේනකයටන අපි කීප වතාවක් ආරාධනය කළා. නමුත් එතුමා නම් තාම එන බවක් අපිට සඳහන් කරේ නැහැ. ඒකයි මෙතන තියෙන ගැටලුව. කෙසේවත් එන ඕන කෙනෙකුට මේක විවෘතයි කියලා කියන්න බෑ. අපේ ආරාධනය අපි බොහොම ප්‍රමිතිගතව කරන්නේ. ඉතින් ඒ ඔස්සේ සේනක බටකොට මහතාට මෙතන ඉඩ තිබෙනවා. සහ එතුමාගේ පැමිණීම එනවා නම් අපිට විශාල ගෞරවයක්. එහෙම තමයි ඉතින් ඒවා එහෙම වෙන්නේ. දන්පාලයි ඉතින් අහන සතුරුයි මේ ඔබ චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට පැමිණි විදිහ පිළිබඳව සායකෙත් අමතක නොවන ගීත කිපයක් අපිට සටහන් කරලා තියෙනවා. චිත්‍රපටි කලාව මම එවකට පාසල් බහැර වෙලා අවුරුදු 19 20 කාලේ තමයි මම තෝරගන්නේ සිංහල චිත්‍රපටයකට. හේමසිරි සෙල්ලා පෙරුම මහත්මයා. සත්වෙනි දවස් චිත්‍රපටය. නෑ ඊට පෙර ජීවන්ති චිත්‍රපටයට මාව තෝරගත්තා හේමසිරි සෙල්ලා පෙරුම චිත්‍රපට අධ්‍යක්ෂතුමා. එතුමා කිව්වා මෙහෙම මගේ සින්දු චිත්‍රපටයේ සින්දුවක් කියමුද කියලා. මම කායික ජෝතිපාල මහත්මයාත් එක්ක ඇත්තම විශ්සම් කොටුවේ. ඒක රඟපෑවේ මගේ හඬට රඟපෑවේ ටෙන්ෂන් කුරේ මහත්මයා. මේ මෑත භාගයේ අපි එතන විය වුණා. ටෙන්ෂන් කුරේ මහත්මයා තමයි රඟපෑවේ මගේ හඬට. ඒ චිත්‍රපට ජෝතිපාල මහත්මයා මයි කියපු සින්දුව ජීවන්ත චිත්‍රපටයේ ඊට පස්සේ කිව්වා සත්වෙනි දවස. එම්සිරි කේමදාස ශූරීන් සංගීතවත් කළේ මේ ඉතින් ඒ චිත්‍රපට දෙකම නිෂ්පාදනය කරේ අධ්‍යක්ෂණය කරේ හේමසිරි සෙල්ලා පෙරුම මහත්මයා. ඔබ ගෞරවයෙන් සිහිපත් කරනවා එතුමාව. සත්වෙනි දවස් ගීතයේ බොහෝ වෙලාවට වේදිකාවෙත් ගායනා කරන විදිහට. තාමත් ගායනා කරනවද? වේදිකාවේ ගායනා කරනවද ඒ සත්වෙනි දවස් ගීතය? ඔව් අදත් ස්ටේජ් එකට වේදිකාවේ අනිවාර්යෙන්ම මට ඒක ඉල්ලුමක් තියෙනම සින්දුවක්. මොකද ඒ කාලේ මේ සත්වෙනි දවස් ෆිල්ම් එක කියන්නේ වහිගුන්ටගේ මිනිසුගේ කතාවක්. ඒගොල්ලෝ කූඩාරම් හදාගෙන දවස් 7න් 7ට ගමෙන් ගමට යනවා. ඒගොල්ලෝ අර නයි නටවනවා, රිලව් නටවනවා, ඒ වගේ ශාස්ත්‍ර කියනවා ගෑනු පක්ෂේ. ඒගොල්ලන්ගේ ඒක හැටියක්, චර්යාවක්. ඒක රඟපෑවේ අබ්බඩා අපේ ජනප්‍රිය නළු රවීන්ද්‍ර රන්දෙනිය මැතිතුමා දක්ෂේ. ඉතින් ඒකේ නිලිය මගේ සින්දුව කියන තැනදී මාල්නී පොන්සේක අගටන්න. ඒ අගටන්නව බන්දලා දෙන තමයි මගේ මේ සින්දුව කියන්නේ මාමා කුතුරු බුදංගා සින්දුව කියන්නේ මාළනීව බන්දලා දෙනවා අගටන්නව තිම්මන්නට. තිම්මන්න කියන්නේ කිංසු දිසානායක. ඒකවත් අපි අතර නෑ අද. ඉතින් මේ වගේ ජනප්‍රිය චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපට දෙකම මට අමරණීය වස්තු. අනිවාර්යයෙන්. ඉතින් එහෙනම් මේ වැඩසටහනට පැමිණීම පිළිබඳව අපගේ ස්තුතිය පළ කරනවා. වැඩසටහන කොහොමද ඔබතුමාට දැනෙන්නේ දැන්? මේක දැන් අත්දැක. මාව නම් මට නම් පුදුම මොරාල් එකක් මගේ අකට තියෙනවා මේක මන් දන්නේ මේගොල්ලන්ගේ මුණ බලාගෙන කියන්න බෑ. නාදම තමයි සංගීත කණ්ඩායම කියන්නේ දක්ෂයෝ. මේ සංගීත කණ්ඩායම මට ප්‍රකාශය හුරුයි මට පුරුදුයි. මොකද පුතාත් එක්ක වැඩ කරන පුතා එක්ක වැඩ කරන වාදක මණ්ඩලයක කෙනෙක්. සංගීත කණ්ඩායම කියන්නේ මෙහෙවන මේ සංගීත කණ්ඩායමේ නායකත්වයේ ඉඳලා මේ දක්වා තිබෙන විනීත විනය තත්ත්වය අදත් නැත්තම් මානවන මම සමග වෙලට ඉන්න බෑනේ. ඒ වගේ දක්ෂකම් තියෙන සංගීත කණ්ඩායමක් මට මාව අරන් ගියා. මගේ ඒ කාලේ මගේ තත්ත්වයට මාව අරන් ගියා. මේ සින්දු වලට මම දන්නේ මම බයෙන් ආවේ මේ සින්දු කියා ගන්න පුළුවන් වේද? බැරිවෙ මේ සින්දු වලට නම් බය නැහැ මේ කියලා දින ඇන්ට මගේ බය තිබුණේ. මට කියන්නේ මේ වගේ සංගීත කණ්ඩායමක් අද මේ වගේ වැඩසටහනක් ඉදිරිපත් කරන දෙරණ ආයතනය විශේෂයෙන් අපි උනන්දු කරන චින්තක මේ වැඩසටහන බාරව ඉන්න චින්තක මල්ලියාව ඔබතුමා විශේෂයෙන් මම දන්නවා ඔබතුමා මගේ පැරණි හිතවතෙක් සහෝදරෙක් වගේ මට ගරු කරන කෙනෙක් කාලෙකින් මට හම්බෙන්නේ මේ. එතකොට ඔබතුමාටත් තවත් චිරාත් කාලයක් අපි අද මේ වැඩසටහන කරගෙන තවත් තිරියන් වෙන්න ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අනේක වරක්. ඒ වගේම මේ ඔබටත් අපගේ ස්තුතිය පිරිනමනවා මේ අපිත් එක්ක එකතු වුණාට අර්නි එකම සංචය මලිත් ප්‍රකාශ් සුපුත් සහ නායන අමිල තමයි මේ අපේ ශබ්ද සංයෝජකයා. අමිලටත් බොහොම ස්තුතියි. චින්තක සහ අපේ මේ කැමරා ශිල්පී නඩේ ඔවුනුත් අපිත් එක්ක නීති වරාගෙන විඳගෙන අපිත් විඳින ගමන් ඔවුනුත් විඳිනවා. ප්‍රිය මිත්‍රයනි මම දන්නවා ඔබත් සියලු දෙනාම විඳිමින් ජීවිතේ විඳිමින් අපිත් එක්ක මේ සන්ධ්‍යාව ගත කරනවා වගේ. දුක් නෙවෙයි විඳින්නේ. නෑ දුක් නම් විඳවන්නට පායි. ඔව් දුක් විඳිමින්. හොඳයි එසේනම් අපි ලබන සතියේත් හැකි වුණොත් හමු වෙමු. එතකන් අපි නික්ම යන පෙර ආතුව අපි ධනපාලයට ආරාධනය කරන අවසාන ගීතය ඔබ තෝරගන්නේ අන්න ඔබේ අර
ඔබේ වීරයෙකුගේ ගීතයක්. පරණ වීරයෝ ඒ කාලේ මගේ වීරයෙක් මෙත් සින්දු කියද්දි මට ඉතින් තරබටු කරන්න ආවේ නෑ. මාව දැක්කම වැඩි කතා කරන්නේ නෑ. ස්ටේජ් එකේ මාව හම්බ වෙනවා. එයා සින්දු කියලා යනකොට මම ඉන්න අපි ගොල්ලෝනේ. ඒගොල්ලෝ ප්‍රවීණයෝ. එම්එස්ලා එන්ටන් ජෝන්ස්ලා මං ඉස්සර ගාවේ ඒගොල්ලන් කියලා අපි ඒ කට්ටිය සින්දු කියලා යනකම් අපි බලන් ඉන්නවා. මොයිඩිබෙක් මාස්ටර් මේ වගේ දුක් විඳගෙන ආපු ගමන් මගක ඇන්ටන් ජෝන්ස්පත් මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. මොකද ඒ සින්දු අපි කටපුරාම කිව්වා. ඒතකොට මේ ගීතය මම හිතන්නේ ඔබ ජේ.ඩී. සුමනපාල. ජේ.ඩී. සුමනපාල මේක සංගීතවත් කළේ ගීත රචනා කරලා තිනකොට නේද? මට නෑ. මං හරි ආසාවෙන් හිටියා. මම කිව්වේ ඇන්ටන් ජෝන්ස්. ඇන්ටන් ජෝන්ස් මහත්තයාට එයා තමයි ලිව්වේ. සෑහෙන ප්‍රමාණයක්. ඔව් අර්නෙස්ට් සොයිසර් මහත්මයා නම් මට සින්දුවකට මියුසික් කළා. එතුමා තමයි මේකේ ගීතය සංගීතවත් කළේ. අර්නෙස්ට් සොයිසර්. ඔව්. අර්නෙස්ට් සොයිසර් සංගීතවත් කළ ගීතය මතකද? මට මතකයි. ඒකේ කියන්නේ සුරාමීරය මල්ලිය පොරිසාදය රටේ මාරය ගිය තැන ගෝරිකාරය සිංහයා වගේ චණ්ඩියා වගේ බොයි ගැරඩියා වගේ අයි බීවරි මතෙන් කමුතුයි. එයා තමයි මියුසික් කරේ. කවුද ලිව්වේ ඒක? ඒක ලිව්වේ අලව්වේ ධර්මශ්‍රී ලියනගේ මහත්මයා. හොඳයි මේ ගීතේ තෝරගත්ත මොකක් හරි විශේෂත්වයක් තියෙනවද? විශේෂත්වයක් කියන්නේ උපහාරයක්ම තමයි. මොකද එතුමාගේ සින්දුත් මම කිව්වා නම් ඇන්ටන් ජෝන්ස් මහත්තයාටත් මම මේ සින්දු කියද්දිත් ඒ වෙලාවෙත් සිහිපත් කරනවා. ටිකක් බය තිබුණා කියලා මම කිව්වේ. සින්දුවට නෙවෙයි බය තිබුණේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ තියෙන දැවැන්ත ඒ තත්ත්ව නිසා. ඉතින් ඇන්ටන් ජෝන්ස් මහත්මයාටත් ගෞරවයක් වශයෙන් මේ ගීතය මම තෝරගත්තා. මොකද කියව යුතු කෙනෙක් එතුමා. හොඳයි ධනපාලයි බොහොම ස්තුතියි. ඔබ ගැන කිව්වොත් ඔබ අතිශය ආදර්ශමත් කෙනෙක් වර්තමාන පරම්පරාවට. වර්තමානිකයන්ට ඔබ අතීතයත් එක්ක ආපු අනාගතය කරා යන වර්තමානිකේ වර්තමානයේ ඉන්න අයට ඔබ ප්‍රවීණයන්ට ගරු කරන විදිහ පිළිබඳව ඉතා හොඳ බොහොම පපුවට වදින ඉඟියක් ලබා දුන්නා. ඒක තමයි දැන් ක්ෂේත්‍රයට බැහැලම අවුරුදු 50කට වැඩි. 51ක්. 51ක්. ඉතින් මේ කාලේ එච්චර ගිහිල්ලත් ප්‍රවීණයන් පිළිබඳ බොහොම හැඟුම්පරව සහ මේ උත්තමාචාර්ය උන්ට පිරිනමින් ඔහු එතුමන් කතා කරපු අවංකව කතා කරපු විදිහ අපි දුටුවා ඔබ දැක්කා. මම හිතන්නේ ඔබටත් මේ යම්කිසි දෙයක් ලබා ගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කෙනෙක් දිහා බලලා හැදෙන්න කියන කොටස තමයි අවසානයේ අපිට ඉතිරි වෙන්නේ. අධ්‍යාපනයෙන් පොතින් ලබාගත් දේවල් එක්ක. ධනපාලයට අපි තාමත් ආයිබෝවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අවසාන ගීතය සඳහා එළඹෙනවා. ප්‍රියාදරණීය මිතුරිනි ආපහු ඔබට කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න, තමන්ගේ ජීවිතේ බලා ගන්න. එතකොට අනුන්ගේ ජීවිතත් ඉබේම රැකෙනවා. ඒක විශේෂයෙන්ම සුවනින්දක් ප්‍රාර්ථනා කරමින් එක් යනවා. ආපහු හමු වෙමු. ඔබට ජයබ පමණයි. අපිට උයලා පියලා දරුවෝ බලා ගන්නේ කවුරුද? මට කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කවුද? හැබැයි විනෝනවරුන් කිව්වොත් එපා වෙන්න බෙරුද්ද. පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහණිට යුතුද? පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහණිට යුතුද? ගැහැනුන්ට රැකියාවල් සුදුසුද නැත අහගණ්ඩ මෙමන් කියමී දන් පද බැඳ පිරිමි කරන හැම වැඩක්ම ගැහැඩු කරයිද අන්න එහෙම කොළොත් පිරිමි අපිට කුමක් වේවිද මට දුකක් හිතුන දැකලා ලදරුවෙක් හඬනවා සුප්වක් කටේ ඔබලා අම්ම ටයිප් ගහනවා ගයන මගේ බයිලාස නොහරිද වැරදිද ඒ පුරාණේ අපගේ රටේ ආචිලා ටයිප් ගහුවද අපිට ඔයලා පියලා දරුවෝ බලා ගන්නේ කවුරුද මට කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද මේ නෝනවරුනි කිව්වොත් එපා වෙන්න බෙරුද්ද පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහණිට යුතුද පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහණිට යුතුද
සුන් මරන්න ගැහැනිට හැකිනම් ඒ වැඩෙත් දෙම්මම දෙන්න පිරිමි කරන වැඩගත්තොත් ගැහඩු කරන්න සියලු දිනම අපිට දෙන්නේ දරුව බලන්න සෝලෙස්ට එකක් ගන්න කොටුවේ ගියා බල බලා සෝකෙස් ඇතුළ ඉන්නවා පන පිටින් ඕනලා වැඩක් නැතුව උකත් තරුණ අතරමං වෙලා අද ඉඩක් කොහෙද කැෂියර්ලා නිරටේ නෝනලා අපිට ඔයලා පියලා දරුව බලා ගන්නෙ කවුරුද මට කියලා දෙන්න ගේ දොර වැඩ අයිති කාටද හැබැයි මේ නෝනා බරුණ කිව්වොත් එපා වෙන්න විරුද්ධ පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහණිට යුතුද පිරිමින්ට අයිති වැඩ කරන්න ගැහණිට යුතුද